නැවත වාරයක් සාදු නැවතත් සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තීති අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ කැකනදුරේ හේමාලංකාරාභිධාන මහා ස්වාමි පාදයන්න් වහන්සේ ඇතුළුව විහාරාධිකාරී මාහිමිපාණන් වහන්සේ අපේ ගංගොඩවිල චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ පූජිතර වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි සදැහැති කාරුණික පින්වත්නි ඊ타මත්ම වාසනාවන්ත උතුම් මොහොතක් අපිට මේ අවස්ථාව විශේෂයෙන්ම මේ කටින මාසය කටින චීවර මාසය කත්තික මාසය මුල් කරගෙන මේ හවස් වරුවේ දාන ධර්ම සංඛ්‍යාත පින්කම් රාශියක් සිද්ධ කර ගන්නට වාසනාව ලැබෙන මේ මාසය එනිසා අපේ ඔටාවා තේරවාද බෞද්ධ විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මාර්ගෝපදේශනයෙන් මේ සදැහැති හැම දිනාටම බොහෝම කුසල් උපදවා ගන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමන් අශෝක කුමාර ගිරිහාගම මැතිතුමන් ඒ වගේම මැතිණිය සුධර්මා බණ්ඩාරනායක කුමාරිහාමි මැතිණිය ප්‍රධාන දායකත්වයන් දරාගෙන මෙම විහාරස්ථානයේ ප්‍රධාන දායකවරු බවට පත් වෙලා මේ කටයුතු කරන වෙලාවේ අපටත් කළ විශේෂ ආරාධනාවුඩ මේ රටට පසුගිය දින කිහිපයකට පෙර වැඩම කරපු වෙලාවේදී අපේ පූජනීය චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාරුණික ආරාධනාව උඩ දැන් මේ වැඩම කරන්නට යෙදුනේ. ඒ අනුව අපේ පූජ්‍ය රිදීගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින් බොහොම වටින අනුශාසනාවක් දැන් සිද්ධ කරන අවසානයේ මේ ධර්ම සාකච්ඡාව කල්වේලාවේ පමණින් සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං සුදුසු කාලයේහි ධර්ම සාකච්ඡාව මංගල කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ ඔය මහා මංගල සූත්‍රයේ මහා මංගල කණු 38 අතර විස්තරකට වදාළා. නම් මංගල කියන වචනේ පින්වත්නි බොහෝම වැදගත් වචනයක්. මේ ලෝකයේ මිනිස්සුන්ට මංගලයේ කියන වචනේ තේරුම තෝරා ගන්නට බැරුව දවසක් දෙකක් නෙමෙයි වසර 12ක් තිස්සේම මේ මංගල කියන පදයට නොයෙක් අර්ථ නිරුක්ති දෙමින් මුලාවටපත් වෙමින් කටයුතු කළා. මේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සමහරක් දෙනෙක් දිට්ඨ මංගලික සුත මංගලික මුත මංගලික යන ආදි වශයෙන් කොටස් වලට බෙදිලා දකින රූප අනුව මංගල නිමිති තීරණය කළා. තමන්ගේ ඇහැට දකින කියන දේ තමයි සුභ අසුභ වශයෙන් ගන්නේ. ඊළඟට සුත මංගලික අහන කියන දේ අනුව ඒ සුභ අසුභ දෙක මංගල අවමංගල්‍ය වශයෙන් සැලකුවා. මුත මංගලික ස්පර්ශය සහ රසය කියන මේ ඇසුරු කරන ධර්ම අනුව මංගල අවමංගල සුභ අසුභ මෙන්න මේ මිනිස්සු අතර මේ විදිහේ කතිකාවතක් වසරක් දෙකක් නෙවෙයි වසර 12ක් තිස්සේම පින්වත්නි ලෝකේ ඇති වුණා එදා ಭಾರತ සමාජයේ. මේ අනුව සමහරක් දෙනෙක් කිව්වා Taman දකින්න දේ තමයි සුභ. අද වුණත් අපේ ගම් පළාත් වලට යනකොට පින්වත්නි ඒ කාරණා අදක් තියෙනවා.
දැන් වැදගත් ගමනක් හොඳ ගමනක් යනකොට ඉදිරියට එන අය මුණ ගැහෙන අය දකින්න කරුණු අනුව ඒ ගමන සුභ වේද අසුභ වේද කියලා අදත් බොහෝ දෙනෙක් පිළිගන්නවානේ. ඒ සංසාරේ අතීත පුරුදු. ඒ අනුව සමහරක් දෙනෙක් ප්‍රිය වූ මනාප වූ හොඳ මිහිරි හඬක් ඇහෙනවා නම් අන්න ඒ සුභයි කියලා සැලකුවා. ඊළඟට කායට ස්පර්ශ වන දේ සහ අනුභව කරන මිහිරි ආහාර අනුව දැන් කිරිබතක් අනුභව කරාම ඒක සුභයි. යනාදී වශයෙන් හොඳ ඇඳුමක් ඇඳම සුභයි. ආදී වශයෙන් මිනිසුන් අතර මේ ප්‍රශ්නය භූමහට දෙවියන් අතරට පැන නැගුණා. භූමාට දෙවියන්ටත් මේක විසඳ ගන්න බෑ. ඊළඟට විමානස්ත දෙවිවරු අතරට ගියා ඒ ඇතුන්ටත් බැරි වුණා. ඊළඟට ආකාශ දෙවියන් අතරට ගියා ඒ ඇතුන්ටත් නොහැකි වුණා. ඊළඟට ඔය පිළිවෙලින් ගිහිල්ලා සතරවරන් දෙව් රජවරු අතරට ගියා මේ ප්‍රශ්නය මංගල කියන වචනෙහි අර්ථය පිළිබඳ. සතරවරන් දෙවි රජවරු දෙව් රජතුමාට මේ කාරණය පළ කළා. ඒ වෙලාවේදී සතරවරන් දෙවියන්ගෙන් ලැබුණු මේ ප්‍රශ්නයට උත්තරය සක්දෙව් මහරජුරවන්ට දෙන්න පුළුවනි. නමුත් මෙතුමා උපමාවකින් මතක් කළා මේ ලෝකෙහි සූර්ය මණ්ඩලය පහතු භාව වෙලා තියෙනවා පහළ වෙලා තියෙනවා. චන්ද්‍ර මණ්ඩලය මේ ලෝකයේ පහළ වෙලා තියෙනවා. සූර්ය මණ්ඩලයේ චන්ද්‍ර මණ්ඩලයේ පහළ වෙච්ච වෙලාවේදී තරුකැට වලට වටිනාකමක් නැති වෙලා යනවා. තරුවල එළිය ප්‍රකට වන්නේ නැහැ. හේතුව සූර්ය මණ්ඩලයේ තියෙන ආලෝක ස්වභාවය වැඩි. චන්ද්‍ර මණ්ඩලයේ ආලෝකයේ ස්වභාවය වැඩි. එහෙනම් මේ ලෝකයට ඒ අමාදම් සූර්ය මණ්ඩලය පායලා තියෙනවා. මේ ලෝකයට ඒ අමා ධර්මයේ බෙදෙන චන්ද්‍ර මණ්ඩලය පහළ වෙලා තියෙනවා. ඒ කවුද? ලෝකාග්‍රෝ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙනවා. ඒ මහා ප්‍රඥු ලෝතුරා තථාගතයන් වහන්සේ පහළ වෙලා සිටියේදී මේ ප්‍රශ්නයට උත්තර දෙනවා කියන්නේ ඒක මට වටින්නේ නැති දෙයක්. චන්ද්‍ර මණ්ඩලයක් ඉදිරියේ තරු කැටයක් වගේ පුංචි කෙනෙක් මම සක්දෙව් රජතුමා. ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුරු සපයා ගන්නට අපි සියලුම දෙනා දෙවිවරු එකතු වෙලා උතුරා බුදුරජාණන් වහන්සේ වෙත යමුයි කියලා කතිකා කළා. ඒ අනුව පින්වත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේ සාවස්තී දේවරම් මහා විහාරයේ ජීවමාන වැඩ ඉන්න වෙලාවේ මධ්‍යමක රාත්‍රියේ තමයි මේ දෙව් පිරිසත් සමග සක්දෙව් රජතුමා පැමිණියේ. එමෙතුමා ප්‍රධාන මේ දෙව් පිරිස පැමිණිලා එකත් පස්ව හිටියා. කවදාවත් මේ දෙවිවරු බිම වාඩි වෙන්නේ නැහැ. මේ පින්නතුන්ලා වාගේසේ වාඩි වුවොත් ආකාශයේ පොළවට ගෑවෙනවයි කියන එක සිද්ධ නොවන දෙයක් නිසා. හේතුව දෙවියන් එහෙම tempat වෙනවා නම් ඒ ප්‍රමාණයට විමාන වැවෙන්න ඕනේ. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේට නිගරුවක් වෙන නිසා. එකත් පස්ව මේ ප්‍රශ්නය ඇහැවම අපේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මංගල කියන පදේ බොහොම හොඳින් තෝරලා මහා මංගල කාන්ති 38ක් තථාගතයන් වහන්සේ දෙව් පිරිසට දේශනා කළා. දෙසුම් කෙලවර මේ සියලු දෙනාම සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙමින් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න වාසනාව ලැබුවා. ඉතින් බලන්න කොයිතරම් භාග්‍යයක් සැලසුණාද මේ මංගල කියන වචනේ. අසේවනාච භාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. බාලයන් ඇසුරු කිරීමෙන් වළකින්නේ පඬිතයා ඥානවන්තයා ඇසුරු කරන්නය කියන කාරණේ අපි කවුරුත් දන්නවා. අසේවනාච භාලානං අසේවනය කරන්න එපා බාලයන්. බාලයා කියලා කියන්නේ පින්වත්නි වයසින් බාලකම නෙවෙයි අපි කවුරුත් දන්නවා ප්‍රඥාවෙන් බාලාය. ලාභ ලෝභ තකා ජීවත් වෙන අය. ඒ වගේම රාග ద్వේෂ මෝහ මාන්න ආදී ක්ලේශ ධර්මයන්ගෙන් බාල අදහස් වලින් පිරිච්ච ගිහි පැවිදි උදවිය. ඒක පැවිදි කියලා වෙනසකුත් නැහැ පින්වත්නි. ඊළඟට අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා. පණ්ඩිත ඥානවන්ත අදහස් දරන්නා වූ අලෝභ ද්වේෂ මෝහ සිතුවිලි උපදවන්නා වූ ඥානවන්ත ප්‍රඥාවන්ත සිල්වත් ගුණවත් ගිහි පැවිදි උතුමෝ තමයි පණ්ඩිතයාය කියලා කියන්නේ. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං.
පිදිය යුතු උත්තමයන් වහන්සේලාට වැඳුම් පිදුම් දැක්වීම මංගල කාරණයක්. මේ ලෝකයේ අපි වන්දනා කටයුතු සැලකිය යුතු ගරු කටයුතු උතුමන් වහන්සේලා ප්‍රධාන වශයෙන් 5 දෙනෙක් ඉන්නවා. සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ, වය වෘද්ධ කියලා. සීල වෘද්ධ කියලා කියන්නේ අපට වඩා සීලයෙන් උසස් උත්තමයන් වහන්සේලා. අපට වඩා සීලාදීන් උසස් පිරිස. ඒ සිල්වත් ගුණවත් මහා සංඝ රත්නය. ඒ වගේම ගුණ වෘද්ධ කියලා කියන්නේ අපට වඩා ගුණ සම්පත් වලින් කරුණාව, මෛත්‍රිය ආදී ගුණ ධර්ම වලින් පිරිච්ච උත්තමයන් වහන්සේලා වගේම ධානලාභී, අභිඥාලාභී, මාර්ගඵලලාභී ගුණවත් උත්තමයන් වහන්සේලා සාදුකයන්. ඒ වගේම ඥාන වෘද්ධ කියන්නේ සුත්තමී ඥානාදී දියුණු කරගත් උත්තමයන් වහන්සේලා. ත්‍රිපිටක ප්‍රාප්ත සූත්‍ර විනය අභිධර්ම ආදී ඒ ධර්මයේ පිළිබඳව දැනුගත් උත්තමයන් වහන්සේලා. ඒ වගේම ශාස්ත්‍රීය ඥානෙ දියුණු කරගත් දැනුමින් නුවණින් උසස් උදවියට අපි ගරු කරන්න ඕනේ දැනුමට. ඒ වගේම සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ කියන අපට වඩා බණ භාවනා ධර්ම වලින් උසස් බවට පත්වෙච්ච උත්තමයෝ. ඒ කිසිවක් නැත්නම් වායු වෘද්ධ වැඩිහිටි භාවයෙන් වයසින් වැඩිහිටි උත්තමයන් වහන්සේලාට ගරු කරන්න ඕනේ. ඔය විදිහට සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ, වායු වෘද්ධ කියන උතුමන් වහන්සේලාට ගරු සම්මාන දැක්වීමෙන් අපට ආයුවන් සැප ලැබලා අපේ ජීවිතය මෙලොව සැපවත් බවට පත් වෙනවා පමණක් නෙවෙයි උපදින ජීවිතයක් පාසාම උසස් කුලවලම උපත ලබනවාය කියලා බුදුරජාණන් වහන්සේ අනුදැනවදා. ඒ නිසා මේ කාලේන ධම්ම සාකච්ඡා ඊතං මංගල මුත්තමන් කියන වචනේ විස්තර කරන්න ගිය නිසා තමයි මේ මංගල කියන කාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ විස්තර විවරණ කළේ. මහා මංගල සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා කෙසේ නමුත් දැන් අපි මේ වෙලාවේදී එවැනි මංගල කාරණා ඉස්මතු කරගන්න වාසනාවන්ත අවස්ථාවක් ලැබුණා. කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලා නිසා. අපේ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේලා නිසා මේ විහාරස්ථානයේ නිසා දැන් අපට උන්න මංගල කාරණා විවෘත කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් දේශනාව ශ්‍රවණය කරගත් මේ පින්නතුන්ලා ඉතා ගැඹුරු කාරණයක් පිළිබඳව තමයි දේශනාවේදී සාකච්ඡා කරන්නට ඉදිරියට උනේ නාම රූප ධර්මයන් පිළිබඳව. එතකොට නාම කියන කාරණයත් රූප කියන කාරණයත් පිළිබඳව අපි යම් පමණකට සාකච්ඡා කිරීම අර්ථ සහිත බවයි අපේ වැටහීම. එහෙම නේද? හොඳයි සාදු කියන්නේ. මේ ලෝකයේ දිහා ගත්තම පින්වත්නි අපට හම්බ වෙනවා අවිඥානික වස්තු සහ සවිඥානික වස්තු කියලා දෙකක්. ඒ සවිඥානික කියන්නේ මේ නාම කොටස අන්තර්ගත වෙන රූප කොටසත් හා සම්බන්ධ කොටස්. ඒ කියන්නේ සත්ව කොටස. දැන් අපි ඔබ හැමදිනාටම මේ සත්ව සම්මුතියින් අපි හැමදිනාම සවිඥානිකයි. එතකොට අවිඥානික කියලා කියන්නේ භෞතිකය. ඒ කියන්නේ නාම ධර්මයක් කටයුතු කරන්නේ නැහැ, හිත වැඩ කරන්නේ විඥානයක් නැහැ. දැන් මෙතනදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව දෙස ගැඹුරින් සලකලා බලනකොට පින්වත්නි ප්‍රධාන වශයෙන්ම සලකලා තියෙන්නේ නාම ධර්ම සංඛ්‍යාවට, මනසට. එහෙනම් අපිට අපේ හිත පිළිබඳව කතා කරන්න බුදු ධර්ම දේශනාවන් තුලින් අවස්ථා හම්බ වෙනවා ඉගෙන ගන්න. විශේෂයෙන්ම නාම කොටස ගත්තාම ඒ නාම ධර්මයන් අපට රූපී ස්වභාවයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. විඥාන ධාතුව මුල් කරගෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්ම හතරක් තියෙනවා. මොනවද හතර? වේදනා සංඥා සංඛාර විඥාන. මේ විඥානයේ මුල් කරගත් මනෝ ධාතුව මුල් කරගත් නාම සංඛ්‍යාවට වැටෙන කොටස් එතන ඔක්කොම හතරක් ගෑනවා. රූප වශයෙන් ගත්තාම 28ක් තියෙනවා. රූප 28ක්. එතකොට එහෙමනම් මෙතනදී රූපය ඕලාරිකයි. ඒ කියන්නේ රළුයි. රූපය ප්‍රකටයි. අපි කාටවත් දකින්න පුළුවන්. නාම කොටස අපිට එහෙම ලේසියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි නුවණ දියුණු කළ මානසිකාරයේ දියුණු කළ නාම පරම්පරාව දකින්න පුළුවන්කම තියෙනවා. සාදු කියන්නේ. එහෙමනම්
ගැඹුරු දහම තුල අභිධර්මයේ තුල සතර පරමා ධර්මයන් ඉගෙන ගන්නකොට අපිට විශේෂයෙන්ම මේ චිත්ත කාණ්ඩයේ පිළිබඳව ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. චිත්ත ඡායසික රූප නිබ්බාන. චිත්තං චේතසිකං රූපං නිබ්බානං කියලා. මේ ලෝකයේ පරමාර්ථ ධර්ම හතර තමයි ඔය. වෙන කිසිවක් නැහැ. ඔය තමයි අන්තිම අර්ථයෙන් කියන්නේ. එතකොට චිත්ත ඡායසික වශයෙන් ගත්තාම මේ සිත වැඩ කරන ක්‍රමය පහළ වෙන ඡායසික නො සිතුවිලි පිළිබඳව බොහෝම විස්තර විවරණ තියෙනවා. ඒක දීර්ඝ මාතෘකාවක් දීර්ඝ පාඩමක්. නමුත් අපි සාමාන්‍ය වශයෙන් සලක ගන්න ඕනි වෙලාවේ හැටියට අපි අපේ හිත පිළිබඳව අඳුනා නොගන්න තාක් අපිට මේ සසරෙන් ඈතර වීමක් නම් හම්බ වෙන්නේ නැහැ. අපි හිත අපි අඳුන ගන්න ඕනි යම් පමණකට හිතේ වැඩ කරන ඡායසිකවල ක්‍රියාකාරීත්වය පිළිබඳව. දැන් අපි සමස්තයක් වශයෙන් කතා කළොත් මේ හිතේ පහළ වෙනවා ඡායසික. මොනවද පහළ වෙන්නේ? ඡායසික. එතන මේ ඡායසික පහළවන්නේ කොහේද? හිතේ. නම් චිත්තය කියන්නේ එකක්. ඒ චිත්තේ මුල් කරගෙන තමයි සිතුවිලි පහළ වෙන්නේ. මේ හිත සමග ඉපදිලා මේ හිත සමග පැවතිලා මේ හිත සමගම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් හිත ප්‍රධානයි මාධ්‍ය වන්නේ හිත. ඒ මාධ්‍යය තමයි ඡායසික පහළවන්නේ. හරියට ජලයේ පහළ වෙන ජලජ පැලෑටි වගේ. හිත ජලය නම් ඒ ජලයේ පහළ වෙන ජලජ පැලෑටි තමයි ඡායසික නො සිතුවිලි. ඒතර පින්වත්නි බොහොම සරලවම කතා කළොත් මේ සිතුවිලි අපට පහළ වෙනවා නොඑක් ආකාරයෙන්. ගණන් කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඡායසික පෙන්වනවා 252. පෙරපද 50 ඡායසික කියලා කියනවනේ. එතකොට මේන් අපිට ලෝභ මූලික සිත් තියෙනවා. ලෝභය හටගන්නේ දේශ මූලික ඒවා දේශයේ මුල් වෙලා හටගන්නේවා දේශ මූලික. මෝහය මුල් වෙලා පහළ වෙනවා මෝහ මූලික කියලා කියනවා. එතකොට ලෝභ මූලික, ද්වේෂ මූලික සහ මෝහ මූලික අකුසල් සිත්. අභිධර්මයේ ඉගෙන ගැනීමේදී මේ පිළිබඳව මුලින් කතා කරන්නේ අකුසල් සිත් ගැන. එතකොට ලෝභ මූලික සිත් තියෙනවා 8ක්. ද්වේෂ මූලික සිත් තියෙනවා 2ක්. මෝහ මූලික සිත් තියෙනවා 2ක්. ඔක්කොම අකුසල් සිත් 12ක් තියෙනවා. ඉගෙන ගන්නකොට දැනගන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම පින්වත්නි සත්ව ස්වභාවය තමයි හිතේ නිතරම පහළවන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද. එහෙම නැත්නම් සෝබන සිද්ද අසෝබන සිද්ද. අසෝබන සිත්. වැඩිපුර පහළවන්නේ අසෝබන සිත්. එනේ ඒක ලෝභ හිතක්, එහෙම නැත්නම් ද්වේෂ සිතක්, එහෙම නැත්නම් මෝහ හිතක්. දැන් මේ වෙලාවේ මොනවද පහළ වෙලා තියෙන්නේ? සාමාන්‍ය සමස්තය බැලුවොත් දැන් මේ වෙලාවේ ලෝභ හිතක් එහෙම තියනවාද? ද්වේෂ සිතක් තියනවාද? මෝහ හිතක් තියනවාද? තියෙනවා ඒවා. ඒවා ප්‍රකට නැහැ. දැන් අපේ පූජනීය නායක ස්වාමින් වහන්සේගෙන් මම අහුවා කොච්චර වෙලා මේ සාකච්ඡාව කරන්න ඕනේද කියලා. අන්නද කරන්න කිව්වා. ඉතින් අපි හිතමු හොඳයි දැන් 8:00මාරයි. තව පැය 2:00මාරක් විතර වගේ කරන්න ගියොත් ඔන්න දේශ මූලික හිත ඇති වෙනවා. දැන් 8:00මාරයි තව පැය 2:00මාරක් 3ක් 11 විතර වෙනවා. එතකොට ඔන්න පහළ වෙනවා උද්දච්ච හිතක්. මොකද විසිරෙනවා. දැන් ඊට රාජකාරියට යන්න තියෙන මේ දවස්වල විත එක නිසා හරිම සීතලයි නේද? දැන් පුංචි ළමයි ගෙදර එතන ඕම් නොඑක් ගෙදරලා කුසල් සිත මොකද උනේ? අකුසල් සිතක් බවට පත් වුණා. එහෙනම් දැන් අපි එහෙම නොවේවා කියලා අදහසින් මේ සාකච්ඡාව ඉදිරියට අර්ථ සහිතව අරගෙන යමු සාදු කියන්නේ. ඒ නිසා පින්වත්නි ලෞතර තථාගත අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් විශේෂයෙන්ම මේ හිත පිළිබඳව බොහෝ අවස්ථාවන්හිදී දේශනා කළා ඥානවන්තයන්ට ප්‍රඥාවන්තයන්ට. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ගැඹුරු ධර්මය ප්‍රඥාවන්තයාට මිස අඥානයාට එහෙම නෙවෙයි. එනම් ප්‍රඥාවෙන්ම තමයි මේක උද්ග්‍රහණය කරන්න තියෙන්නේ, මේක අවබෝධ කරන්න තියෙන්නේ, පරිශීලනය කරන්න තියෙන්නේ. ඒ විශේෂයෙන්ම අපි අභිධර්මයේ පිළිබඳව මේ ආරම්භයක් ගතපු නිසා දහම් ගැටලුවක් යොමු වෙනවා. අභිධර්මයේ බුද්ධ භාෂිතයක්ද ධර්මයට සූත්‍ර පිටකයේ තවදුරටත් පැහැදිලි කිරීමට උත්සාහයක්ද කියලා අහනවා. සාදු කියන්නේ.
සැබවින්ම තථාගතයන් වහන්සේගේ උතුම් දේශනාව පින්වත්නි ආකාර දෙකයි. සම්මුති දේශනාව සහ පරමත්ත දේශනාව. මොකක්ද ආකාර දෙක? සම්මුති දේශනාව සහ පරමත්ත දේශනාව. සම්මුති දේශනාව කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රඥාව තියෙන සත්වයාට ගෝචර වන ආකාරයෙන් උපමා උපමේය අනුසාරයෙන් දේශනාව සිද්ධ කළ අවසානයේදී පරමාර්ථයට කුළු ගන්නවා. යම් අවස්ථාවන්හිදී ගංගා ඇලදොල ආදී නොයෙක් උපමාවන් ගන්නවා. අරගෙන ඒ පිළිබඳව සිත යොමු කරලා ඉඳ සමාධිමත් කරනවා. දෙක පාඩම ලෝභ මූලික, දේශ මූලික, මෝහ මූලික ආදී වශයෙන් උපේක්ඛා සාගත ඕවා තේරෙන්නේ නැහැනේ. දැන් ඒ කාලේ මුල්ම කාලේ අපිට මතකයි අපි අහලා තියෙනවා මේ අභිධර්මයේ කියන්නේ මොකක්ද කියලා ඇහුවම කියන කෙනාටත් නොතේරෙන, අහන කෙනාටත් නොතේරෙන එක තමයි අභිධර්මය කියන්නේ. දැන් එහෙම නෙවෙයි. දැන් මේ ඥානවන්ත ප්‍රඥාවන්ත අපේ දරුණු ස්වාමීන් වහන්සේලා ගියත් මෙයා බොහොම හොඳින් ප්‍රගුණ කරනවා. ඒ නිසා එහෙම එකක් නෙවෙයි. කියන කෙනාටත් වැටහෙනවා, අහන කෙනාටත් වැටහෙනවා. අභිධම්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ගැඹුරුම කොටහ. එනම් මේ බුද්ධ දේශනාවේ ස්කන්ධ වශයෙන් ධර්ම ස්කන්ධ 84000ක් තියෙනවා. කොච්චරක් තියෙනවද? 84000ක් ධර්ම ස්කන්ධ තියෙනවා. ඒ සූත්‍ර පිටකයේ ධර්ම ස්කන්ධ 21000ක් තියෙනවා. විනය පිටකයේ ධර්ම ස්කන්ධ 21000ක් තියෙනවා. ඔක්කොම 42000යි. ඊටු 42000ම තියෙන්නේ අභිධම්ම පිටකේ. විජම්බන කියන්නේ. එහෙනම් දේශනාවේ අඩක්ම තියෙන්නේ කොහෙද? අභිධර්ම පිටකේ. එතකොට චිත්තකාණ්ඩයට අයිති වෙන ඔය සිත පිළිබඳව, විඥානීය පිළිබඳව, පරමාර්ථ වල ගත්තම චිත්තචෛසික රූප නිර්වාණ, නිවන පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව, පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ ඔය ඔක්කොම ටික තියෙන පින්වන්නේ අභිධර්ම පිටකේ. සූත්‍රාන්ත දේශනාවල ඒ අවස්ථාවන්හිදී දේශනා කළ තියෙනවා ඒ පුද්ගල ස්වභාව අනුව. මෙහෙම හිතමු. යම් අවස්ථාවකදී යම් කුල පුත්‍රයෙක් හෝ කුල පුත්‍රියක් ආවහම නිවන් අවබෝධ කිරීමට තරම් නුවණ දිනලා තියෙනවා. ඒ පුද්ගලයා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ පරමා ධර්මයේ කුළු ගැන්වෙන හැටියට යම් දේශනාවක් කරනවා. ඒ දේශනාව අහලා ඒ සත්වයා මඟඵල අවබෝධ කරගෙන නිවන් දකිනවා. ඒ පුද්ගලයා වෙනුවෙන් දේශනා කරපු සූත්‍රයේ පසු කලෙකදී සංග්‍රහ වෙනවා. නමින් අපි හිතමු උදාහරණයක් වශයෙන් අනාථපිණ්ඩික සිටුවරයාට දේශනා කරන යම් දේශනාවක් අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියනවා. එතකොට සම්පූර්ණ ගැඹුරු වූ අභිධර්මයේ සඳහන් පරමාර්ථ ධර්ම විස්තර වශයෙන් නිවිතන තියෙන්නේ. හරියට බෙහෙත් උණ්ඩුව වගේ. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයා නම් ඒ වෛද්‍යවරයාගේ වෛද්‍ය දැනුම ඒ වෛද්‍යවරයා සන්තකව පවතිනවා. නොයෙක් රෝගීන් එනවා. උණ රෝගීන් එනවා, දත් රෝගීන් එනවා, කන් කැක්කුම හැදිච්ච අය එනවා, හෘද රෝගීන් එනවා නේද? වෛද්‍යවරයා එයාට අදාළ බෙහෙත් උණ්ඩුව ලියලා දෙනවා ලෙඩේ බලලා. ලෙඩේ සුව වෙනවා නේද? හැබැයි මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක එහෙම නැත්තම් බෙහෙත් උණ්ඩුව නෙවෙයි වෛද්‍යවරයාගේ දැනුම. වෛද්‍යවරයාගේ දැනුම ඊට වැඩිය පළල්. එහෙනම් සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා තුලත් අභිධර්මයේ කොටස් තියෙනවා. යම් විනය කාරණා තුලදීත් අභිධර්ම කාරණා තියෙන හිත සම්බන්ධව. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ එදා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා උන්වහන්සේ රුවන්ගේ වැඩ ඉඳගෙන තමන් වහන්සේ මහා ප ဋ ාණ ප්‍රකරණ සංඛ්‍යාත අභිධර්මයේ පිළිබඳ විෂයාන්තර ඥානින් මෙනෙහි කරනකොට ලෝතුරා බුදු සිරුරෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරාවන් විහිදුණා, ආලෝක විහිදුණා. නාන්සේ බලන්න ඒ වෙලාවේ උන්වහන්සේගේ විතර්කය ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ඍෂිසේ පවත්වන්න පුළුවන් උතුම් අවබෝධය තමයි ඔය අභිධර්ම දේශනාව තුල තියෙන්නේ. ලේසි නෑ. ප්‍රකරණ 7කින් සමන්විතයි. ඒ නිසා ලේසි නෑ. බොහොම ප්‍රඥාවක් නුවණක් අවශ්‍ය වෙනවා. ඒ ලෝතුර අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මව්ව ජීවිතේ ඉඳලා දවස් 7කින් කලුරිය කරපු මායා දේවිය මිය පාලෝකයෙන් කලුරිය කරලා තවුසා දෙව්ලොව පහළ වුණා කවුරුත් දන්නවා. මාතෘ දිව්‍ය රාජ්‍ය වශයෙන්. ඒ මාතෘ දිව්‍ය රාජ්‍ය උදෙසා ධර්මයේ දේශනා කරන පිහිට වෙන්න අභිධර්ම දේශනාව කරන බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩියා. ඒකත් අපි දන්නවා අහලා තියෙනවා. මම මේ කෙටියෙන් කියන්නේ.
එතකොට මේ ප්‍රශ්නේ අහපු නිසා මම මේ බුද්ධ භාෂිතයද කියලා කියන්නේ මේ පිළිබඳව විස්තර කියන්නේ වැඩම කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයේ තමයි වැඩ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩින්න බව ඒ වෙලාවේ දැනගෙන සක්දේව රජතුමා බොහොම කනස්සල්ලටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ තියෙන මනුෂ්‍ය ශරීරයක්. නමුත් පඬුපුල් ආසනය කියන්නේ බොහොම විශාලයි. සක්දේව රජතුමාගේ ආසනය තනිකර ගල් ආසනයක්. ඉතින් මේ තරම් විශාල ආසනයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉනකොට පුංචියට භූමියක් වගේ පෙනේ කියලා හිතුණා. ඒ කුඩා ශරීරයක් දිව්‍ය ශරීරයත් එක්ක බලනකොට වරදක් නැහැ මේ හිතුවට. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩම කළ පියවර දෙකකින් වැඩම කළා යුගාන්තර පර්වතයට එක පියවරක් ඊළඟ පියවර තවදෙසා දෙව්ලොවට සාදු කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ දෙපඩ සිවුර නමල අර පල්පුලාසනයේ තැන්පත් කළා වැඩ ඉන්නකොට තමන් වහන්සේගේ ශරීරය කුඩා වුණෙත් නැහැ විශාල වුණෙත් නැහැ අර එහෙම නැත්නම් පඬුපුල්ලාසනේ කුඩා වුණෙත් නැහැ වෙනසක් වුණෙත් නැහැ මුළු පඬුපුල්ලාසනෙම පිරෙන හැටියට ලෝතුරා බුදුරජාන් වහන්සේ විද්‍යමාන වුණා සාදු කියලා. ඒක බුද්ධානුභාවය ඒක ඉරිදිහක් නෙවෙයි. ඉතින් බුදුරජාන් වහන්සේ මේ අභිධර්ම දේශනා මාතෘ දිව්‍ය රාජ්‍ය මුල් කරගෙන දසදහසක් සක්වල වාසී දේව බඹුන්ට දේශනාව සිද්ධ කළා. ඒ දේශනාව ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා දහවල් කාලේ දාන අවස්ථාව දාන විලාව ලැබෙනකොට උන්වහන්සේ අදිෂ්ඨාන බලයෙන් නිර්මිත බුදුරුවක් අදිෂ්ඨාන කළ අනෝතප්ත විල ප්‍රදේශයට වැඩම කරනවා දහවල දිවා දානීය වැළඳීම සඳහා. ඒ අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු 500ක් ස්වාමීන් වහන්සේලා සාරිපුත්‍රයන් වහන්සේ සමග අතවැසියෝ වැඩ ඉන්නවා බුද්ධෝපස්ථානයේට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වැඩියට අභිධර්ම දේශනාව නොකොඩවාම දේශනා වෙනවා දෙව්ලොව. ඉතින් දෙවිවරු දන්නවා මේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් මේ සිද්ධිය කරනවා කියලා. සමහර දෙවිවරු දන්නේ නැහැ අල්පේශාක්‍ය ඇත්තෝ. නමුත් එක දිගට දේශනාව යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළ දිනපතාම හැමදාම අනුතප්ත විලාසන්නේට පැමිණෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඇතුළු 500ක් ස්වාමීන් වහන්සේලා උදෙසා ඒ උගන්වපු දේශනාව කියනවා. ඒ දේශනාව සාරිපුත්‍රයන් වහන්සේට දේශනා කළාම උන්වහන්සේ තම ශිෂ්‍ය 500 නමට උගන්වනවා. ඉදිරි 3 මාසයක් පින්වත්නි දෙව්ලොව මේ දේශනාව කෙරෙනකොට 3 මාසය අවසන් වෙනකොට මනුෂ්‍ය ලෝකයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු 500 නම සම්පූර්ණ දේශනාව ඉගෙනගෙන ඉවරයි. එතකොට මේ දේශනාව අවසන් වෙනකොට අර 500ක් ස්වාමීන් වහන්සේලා අභිධර්මයේ මෙනෙහි කළා උද්ඝාණය කළා සෞඛ්‍යලස් නසාරිහත්ෙන් අමාමහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ලැබෙනවා. සාදු සාදු. මොනතරම් ආශ්චර්යයක්ද. ඒ වගේම වෙන කාරණයක් තියෙනවා මේ අභිධර්ම දේශනාව දෙව්ලොවම දේශනා කරන්න සියලු බුදුවරයන් වහන්සේලා මේ දේශනාව දෙවියන් උදෙසාම තමයි මුලින් දේශනා කරන්න හේතුව මිනිසෙකුට එක ඉරියව්වකින් එක විදිහට 3 මාසයක් එක ඉරියව්වෙන් මේ දේශනාව අහන්න බෑ. මනුෂ්‍ය ලෝකේ ගත්තාම මාස 3ක් තබා පැයක් එකමාරක්වත් එක විදිහට ඉන්න බෑ කියන එක දැන් මේ කකුල් අතපය අල්ලගෙන ඉන්න මේ පින්නතුලාට තේරෙනවා. මගේ දේශනාව දැන් තාම විනාඩි 20ක් වගේ ගිහින් තියෙනවා. ඒ නිසා ප්‍රායෝගිකව මිනිස්යාට මාස 3ක් එක විදිහට ඉන්න බෑ. ඒක එකක්. අනිත් එක මේ ගැඹුරු දේශනාව දෙවියන්ගේ ගැඹුරු ප්‍රඥාවට ගෝචරයි. ඒ නිසා දෙවියන් උදෙසා මේ දේශනාව සිදු කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥායි උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂයක්ම පාරමී ධර්මයන් සපුරාගෙන ඇවිත් තියෙනවා ප්‍රඥා ශ්‍රාවකයන් වහන්සේලා දෙස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සාදු කියනවා. දැන් මේ කාරණා නිසා මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් භාසිතයක්ම තමයි අභිධර්ම දේශනාව. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක පද්මයෙන්මයි දේශනා කළේ. මාතෘ දිව රාජ්‍ය මුල් කරගෙන දෙවියන් උදෙසා දේශනා කළාට ඊට සමාන්තරවම සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ දේශනාව උගෙන්වනවා සාදු කියන්නේ. ඒ නිසා අභිධර්මයේ කියන්නේ අර වෛද්‍යවරයාගේ දැනුම වගේ වෛද්‍යවරයා වගේ සූත්‍රයේ විනේ විශේෂයෙන්ම සූත්‍රයේ ඒ වෛද්‍යවරයාගේ දැනුමින් කොටසක් විතරයි
පැහැදිලි කරන්නේ ද සූත්‍රයේ තුලින් අභිධර්මයේ දකින්න බෑ. එහෙනම් අභිධර්මයේ පිළිබඳව ඉගෙන ගැනීම ගිහි පැවිදි අපි හැම කෙනෙක්ම කරන්න ඕනේ. අභිධර්මයේ කියන කාරණේ ඉතාමත්ම වැදගත්. මොකද ගැඹුරු ධර්මය අපිට උද්ඝාණය කරගෙන එයින් අපිට වැඩෙන්නේ ප්‍රඥාව. ප්‍රඥා පාරමිතාව. එහෙනම් අභිධර්මයේ ප්‍රගුණ කරපු පිරිසට සිව් පිළිසිඹිහා ඥාන ලාභීව අර්ථ ධර්ම නිරුත්ති පටිභාන සංඛ්‍යාත සිව් පිළිසිඹිහා ඥානලාභීව අමහා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට ලැබෙනවා. ඒ විශේෂී අවස්ථාවක් වශයෙන් සලකන්න ඕනේ. සාදු කියන්නේ. ඒ වගේම බටහිර රටක ජීවත් වන අපට පෙරදිග රටක ජීවත් වනවට වඩා ධර්මය අවබෝධ කර ගැනීමට පහසු බවක් තිබෙනවාද? රටක දියුණුව ධර්මය අවබෝධ කිරීමට පහසුවක් වෙනවාද කියලා අහන්න සාදු කියන්නේ. සැබවින්ම බොහොම වටිනා දහම් ගැටලුවක් පින්වත්නි මේ ධර්මය අවබෝධ කිරීම සඳහා අපට අවශ්‍ය කරන සාධක ගොඩක් තියෙනවා. ආහාර ප්‍රත්‍ය කියන කාරණේ ඊටාම වැදගත් වෙනවා. ආහාර පාන අවශ්‍යයි. ආහාර කියලා කිව්වම ආහාර වර්ග ගොඩක් තියෙනවා. කබලින්කාර ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස් ආහාර හො තියෙනවානේ. මෙතන මේ කියන්නේ කන බොන දේ පිළිබඳව. දැන් කන්න බොන්න නැතුව බොහොම දුක්ඛිත විදිහට අන්ත දුගී දුප්පත් විදිහට ජීවත් වෙන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න තරම් මනස එකඟ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒතර එහෙනම් ආහාර පාන ඉදුම් හිටුම් පහසුකම් ඒ වගේම පරිසර සාධක ඇසුරු කරන පිරිස සමාජයේ රට පළාත භූමිය මේ කියන කාරණා බොහෝම හොඳට සකස් වෙලා තියෙනවා නම් ඒ ඇත්තගේ මනස බොහොම ප්‍රබස්සරයි. මනස පිරිසිදුයි. මනස ආලෝකමත්. ඒ නිසා වැඩෙන රූප කලාපත් බොහොම පැහැදිලි. ඒ කියන්නේ සෛල. රූප කලාප කියන්නේ සෛල. එහෙනම් තමන්ගේ කය නිරෝගිමත්, මනස නිරෝගිමත් එයාගේ යම් පමණකට සන්තුෂ්තයි. ඒ නිසා ඒ අයට ධර්මය අවබෝධ කරගන්න පහසුයි. සාදු කියන්නේ. අධික කාම භෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අධි කාම භෝගී ජීවිතයක් ගත කරන කෙනා නිතරම ලෝභ මිශ්‍රිත හිතකින් වාසය කරනවා. ඒ ලෝභ මූලික සිත මුල් වෙලා එළී වාසය කරන පංචකාමයේ කෙරේ. ඇහෙන් ගනින් නහයින් දිවෙන් කයින් මනසෙම දෙව්ලොව ඇතම් දෙවිවරුන්ට ඒ දිව්‍ය කාමයේ එළී වාසය කරනවලු ආහාරත් ගන්න අමතක වෙනවා. ඊළඟට එහින් චුත්ත වෙලා වැටෙනවා. බලන්න තත්ත්වය. දැන් අපි බැලුවම් මේ ලෝකයේ දිහා අපේ රට දිහා බැලුවත් දැන් බලන්න සමහර මහා ධනවත් අය ඉන්නවා. ඒ ඇත්ත පන්සලකට යන්නේ නැහැ, භාවනාවක් කරන්නේ නේද? ධර්මයක් වඩන්නේ නැහැ, අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන දන්නේ නැහැ නේද? එයි ඒ ඇත්ත අධික කාම සම්පත් වින්දනය කරමින් ඒ ඇලී වාසය කරනවා. කාමච්ඡන්දය අධිකයි. කාමච්ඡන්දය අධික වීම නිසා ධර්මච්ඡන්දය පහ වෙලා යනවා. එතකොට කාම රතිය ධර්මයට අරතිය. ධර්මයේ නොඇලීම කාමයේ ඇලීම. ඒ කාමයේ ඇලීම නිසා තමයි සත්වයෝ ප්‍රඥාවෙන් පලා යන්නේ. එහෙනම් කාමයේ ඇලෙනකොට ප්‍රඥාව පලා යනවා. බලන්න මහා ධනවත් බලවත් පරිවාර සම්පatti බොහෝ අය ධර්මයේ ඇලුන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රඥාව තිබිච්ච අය ධර්මයේ ඇලී වාසය කළ ධර්ම අවබෝධ කළා. ඒ නිසා අධික කාම භෝගී ජීවිතය කියන්නේ කාම සුකල්ලිකානුയോഗය නිවනට බාධාවක්, ධර්මය අවබෝධ කිරීමට බාධාවක්. අත්කිලමතානුയോഗය ආධිකසේ දුෂ්කර වෘත බොහෝ දුකසේ ජීවත් වීමත් ධර්මය අවබෝධ කරගන්න බැහැ. දැන් බලන්න ලංකාවේ අපේ රට හා බැලුවම අපේ රටේ ඉන්න මිනිස්සු බොහොම ප්‍රඥාවන්තයි. නුවණ තියෙනවා, ඥානවන්තයි. හැබැයි අපේ මිනිස්යන්ට මේ ධර්මය අවබෝධ කරගන්න බුදු දෙනෙකුට නොහැකි වෙන්නේ ඇයි? දුක වැඩි. එතෙම අපේ රට පාලනය කරන අදූරදර්ශී අඥාන මිනිස්සු නිසා රටේ තියෙන සියලු සීසත සූරාගෙන කාලා මිනිස්සුන්ගේ මහ ජනතාවගේ පොදු ජනතාවගේ වරප්‍රසාද සියල්ල සුරා කන නිසා මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද? මොනතරම් පාපයක්ද? ඔබ කවද ගෙවන්නේද? දැන් බලන්න රැකියාව වෙරළ එනකොට කෝච්චියක බස් එක මොනතරම් දුක් විඳගෙනද එන්නේ නේද? කොයිතරම් මේ මිනිස්සුන් පුදුමහ ජනතාව බොහෝ දුකක් විඳිනවා. එතකොට පින්වත්නි ඒ දුක අධිකයි. පාරට ගියත් දුකයි, ගෙදර හිටියත් දුකයි, ආයතනයට ගියත් දුකයි, සෑහෙන දුකක් විඳිනවා. දැන් මේ පින්නතුලට එහෙම නැහැ.
මේ පින්නතුලට දුක තියෙනවා. නමුත් අපේ රටේ මිනිස්සු තරම් දුක් විඳින්නේ නැහැ. ඒ නිසා දුක අධික වීම නිසා වැටෙන්නේ නැහැ. එහෙනම් දුක් විඳලා ධර්ම අවබෝධ කරගන්න පුළුවන් නම් නේද? නාට්‍යාමිල ඔක්කොම කලින් ධර්ම අවබෝධ කර කොයිතරම් දුක් විඳින නාට්‍යාමිල කියන්නේ බරාදින අයද? එහෙනම් ගොන්නු කොච්චර ධර්මය අවබෝධ කරගන්න ඕනද? කොච්චර ගොන්නු බරාදින දැන් නම් ගොන්නු නැහැ. කකුල් හතරේ අය, දෙකේ අය එමට අය. නේද? ඒ නිසා දුක අධික වීමත් දුක අධික වීමත් සැප අධික වීමත් භයානකයි. ධර්ම අවබෝධ කරන්නේ ඒක අන්තරාය කරයි. ඒ නිසා මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ වදාළ සාදු. ඒ නිසා දැන් මේ කැනේඩියානු රාජ්‍යයට ආපු ඔබට යම් කිසි සැපයක් තියෙනවා. නැත්නම් ඉතින් යන්න එපා අකුලගෙන නේද? දැන් ආවට පස්සේ ආච්චිව ගෙන්න ගන්නවා සීයාව නත්ත පනත්ත ඔක්කොම ටික ගෙන්නගෙන දැන් මෙහි පෙළපදියම් වෙලා ඉන්නවා. ඇයි? හැමෝම කියනවා ස්වාමීන් වහන්සේ මෙහි සිස්ටම් එක හොඳයිලු. ඒතර මෙහි සිස්ටම් එක මෙහි හොඳයි. ආයෙත් සිස්ටම් එක හොඳයි. මේ රටවල් වල තොරකම් නැතුව නෙවෙයි මහා පරිමාණයෙන් ඇති අපි දන්නේ නැති වුණාට හැබැයි මේ පොදු ජනතාවගේ සුරක්ෂණය ගැන විශේෂයෙන්ම බලනවා. ඒ නිසා දුක අඩුයි ඇත්ත. ඒ නිසා දැන් අද මේ පින්නතුල්ලාට බොහොම සතුටින් වාඩි වෙලා මේ බණ ටික අහගන්න තරම් හිත තැම්පත් කරගන්න මානසිකත්වයක් තියෙනවා. සාදු කියන්න. ඉතින් අපේ රට තරම් වටිනා රටක් අපි නම් දන්නේ නැහැ. ඊ අපේ ස්වාමීන් වහන්සේ දේශනාවේදී දේශනා කළා 16 මස්ථාන පිහිටලා තියෙන අපේ රටේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් ස්ථාන 16 වැඩ ඉඳලා බුද්ධ භූමියක් බවට පත් කළේ අපේ රට. ඒ වගේම වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ සරණමාලි මහසෑයි. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු අප්‍රමාණව වැඩ ඉන්න අපේ රටේ අපේ මුළු මහත් රටම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වෙච්ච භූමි භාගයක්. ඉතින් ඒ ධාතු කරඬුවක් වගේ වූ රටක තමයි ඔබ අපි ඉපදිලා තියෙන්නේ. ඉතින් එවැනි උත්තම වූ රටක ඉපදෙන්න වාසනාවක් ලැබීමත් කොයිතරම් පිනක් විපාකයක් සාදු කියන්නේ. ඒ නිසා මේ වගේ මේ තුරු රටක අපට ඒව දකින්න බෑ. මේ අපි මවාගෙන තමයි ජීවත් වෙන්නේ. බාහිරින් මොනතරම් අපිට තියෙන රත වාහන ලොකු වාහන තිබුණාට ලොකු ගෙවල් තිබුණාට ලොකු රස්තාවල් කළාට ඔය ඔක්කොම මෙහෙට තමයි වියදම් ඉතුරුවන්නේ නැහැ. ලොකු ගෙවල් තියෙනවා මැරෙනකම් අවුරුදු 20ක් විතර මොගේජ් එක. වාහනෙත් එහෙමයි. අපි ඉතින් හිතනවා අපි ඉතින් දවස් දෙක තුනකට ආවම අනේ මේ මහත්තයලගේ වාහනේ ලොකු හරි සැප වාහනේ. අනේ මැඩල්ලගේ ඉතර ලොකු සර්ලා. අනේ අපි දන්නේ නැති වුණාට ඒ ඇත්ත විඳින දුක ලෝකෙට පෙන්නන්නේ නැහැ. ඔය ලොකු ගෙවල් දැක්කම කහාඳු කෙනෙක් මට කිව්වා ඕස්ට්‍රේලියාවේදී අනේ හාමුදුරනේ මේක මාලිගාවද දිව්‍ය ලෝකයක්ද ඇහුවා. මං අහලා බලන්න ඕනේ ඇතුළේ ඉන්න දිව්‍ය පුත්‍රයන්ගෙන් කියලා. බැරි නම් අවුරුදු 20ක් දිනවුවා මේ නායකවල ඉවර කරන්න. එතකොට උන්ද මැරිලා සමහරක් කලාවට. ඒ නිසා පින්වත්නි හිතේ සැපයයි මෙතන වැදගත් වෙන්නේ කායික සැපයට වඩා සාදු කියන්නේ. ඒ නිසා ඔබ කැනඩාවේ ජීවත් වෙනවද ලංකාවේද කියලා ඒක ඔබම බලා ගන්න සාදු කියන්නේ. හොඳයි. මන ධර්මය සහ විකෘති කරන ලද ධර්මය වෙන වෙනම අඳුනාගන්නේ කෙසේද කියලා අහනවා. මම හිතන අපේ පූජනීය ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම උඩ මේ ප්‍රශ්න විමසනවා ඇති බොහොම වැදගත්. මන වූ ධර්මය පිළිබඳව ඒ වගේම විකෘති ධර්මයේ පිළිබඳව දානවා. මම අන්තර්ජාලය ඔස්සේ දහම් ගැටළු අහලා තියෙනවා. ඉතින් ඒවට පිළිතුරු අපිට වෙලාව තිබුණොත් අපයන්නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව පින්වත්නි අපට අත්පොත තමයි සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකය. මේ ත්‍රිපිටක ධර්මයේ භික්ෂුන් වහන්සේලාට කියව ගන්න නම් පුළුවන්. නමුත් ගිහි පින්වතුන්ලාට කාල වේලාව මදි. නමුත් අපේ අතිපූජනීය අපවත් වී වදාළ රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ රචිත ධර්ම ග්‍රන්ථ 28ක් තියෙනවා. මේ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරනකොට අර සූත්‍ර විනය අභිධර්මය සංග්‍රහ කළ තමයි ඔය දහම් පොතපත සකස් වෙලා තියෙන්නේ. එවැනි දහම් පොතපත පරිශීලනය කරනකොට ඉතාම කෙටියෙන් කියතොත් ඇහෙනකොටම යම් දහම් කරුණක් මේක ධර්මයේද අධර්මයේද කියලා අහුල ගන්න වෙන් කරලා ගන්නට පුළුවන්කම තියෙනවා.
ඒ නිසා සූත්‍ර විනය අභිධර්ම සංඛ්‍යාත මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපි හොඳින් පරිශීලනය කරන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේලා කියන ධර්ම දේශනා උනා නිවැරදිව අපිට අඳුර ගන්න පුළුවන්. ඒ සඳහා අපි උපදේශයක් දුන්නොත් සද්ධර්ම සාගරය කියන දහ පොතපත කියව ගන්න. ඒ වගේම සද්ධර්ම සාගරය, මිලින්ද ප්‍රශ්නය, පූජාවලිය වාගේ දහම් පොතපත කියව ගන්න. අර මා මතක් කරපු බෞද්ධයාගේ අත්පොතේ පටන් ගත්තාම හොඳට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා සාදු කියන්නේ. ඉතින් අද ලෝකයේ දිහා බලුවම ගොඩ වෙලාවට පින්වත්නි නොඑක් අර්ථ නිරූපණ ධර්මයේ නිරුක්තිය පිළිබඳව කරනවා. ඉතින් අපි මේ පිළිබඳව දැනුගත් සම්භාවනීය සංඝ පිටුරුන් වහන්සේලා වෙතින් අහලා කියලා දැනගනිත්වා කියලා අපි ඉතා කරුණාවෙන් මතක් කරනවා. මේ පහුගිය කාලේ මට බ්‍රිස්බේන් නුවරදී හම්බ වුණා අනාගාමී වෙච්ච දොස්තර හාමිනේ කෙනෙක්. අනාගාමී ඵලයටපත් වෙච්ච හාමිනේ කෙනෙක්. එතුමිය පළවෙනි වතාවේදී බ්‍රිස්බේන් වලදී හම්බ වුණා අනාගාමී. ඉතින් එතුමිය අනාගාමී විදිහටම තමයි කටයුතු කරන්නේ. දෙවෙනි වතාවේදී හම්බුණා මට කියලා පිරින්නූලක් ගැට ගහ ගන්නකො දරුවෝ දෙන්නෙක් හම්බුණා ගෝයාට. අනාගාමී වෙච්ච ළමයි හම්බ වෙන්න හේතුවක් නැහැ. කාමරාග පටික නැති වෙන්න එපා. ඉතින් මං කවුද මේ අනාගාමී වෙලා නිටි කොහොමද බබාලා හම්බ වුනේ? නැහැ එතකොට සෝවාන් හරි මොකක් හරි වෙන්නේ නැති. ඉතින් බලන්න මේ විකෘති ධර්මය ආපු හැටි. අනාගාමී වෙලා දරුවෝ හදන්න ඕන නම් සෝවාන් වෙන්න. ඉතින් සෝවාන් වුණාම ළමයි හදන්න පුළුවන් කාමරාගේ ප්‍රශ්නයක් නැහැ. ඊට වැඩිය භයානක දේ තමයි ඊට පස්සේ හම්බ වුණා මාර්ගඵල හම්බ වෙනකොට ලූස් මෝෂන් හැදෙනවා. බඩේ ලී යනවා. ඇඳුමින් නම් යනවා ඇති. ඉතින් ඒක ලූස් මෝෂන් ගියාම මාර්ගඵල ලැබෙනවා නම් පින්වත් ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. වෙද මහත්යෙක් ළඟට ගියා නම් අරුළු පිළි දෙකක් බිව්වනම් උදේ ඉඳන් හවස වෙනකම් පඩික්කමක් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් සෝවාන්නේ. දැන් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ආපු පිළිවෙලක් සම්ප්‍රදායක් තියෙනවා. අපේ මේ වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලා නිකන් නෙමෙයි මේ ඉන්නේ. උන්වහන්සේලා පොතපත පරිශීලනය කරලා අපේ ගුරු පරම්පරාව ඇසුරු කරලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් මේක අරගෙන ඇවිදින් තියෙනවා. ඉතින් වයසට ගිහිල්ලා අද්ද පරණ වෙලා ඇකිලුණාට පස්සේ මහාන වෙච්ච මුඩ පබ්බජිත කියලා කිරුණාගේ පැවිද්දෝ ඉන්නවා. ඒ කියන්නේ ගිහි කාලේ එක රැකී රක්ෂා කරලා උපාධිධාරී වෙලා නොඑක් විෂයාන්තර පැත්තෙන් ඒගොල්ලෝ උඩ අද්ද පරණ වෙනකන් ගෙවල් වලට වැදිලා ඉඳලා නාගි වෙලා මහාන වෙනවා පණ යන ටිකේ. බාගෙට පණ යනකොට මහාන වෙලා ඉතින් අර හිතලු තමා කියන්නේ. ඒගොල්ලන් කියන දේත් අපේ ජනතාව අහන මොකද PhD SSC අර ඒ ඔක්කොම තියෙනවා. දැන් එහෙම එකකුත් අසනීප තත්ත්වයක් තියෙනවා. අන්න ඒගොල්ලෝ තමයි මම හිතන්නේ මෙන්න මේ විකෘති ධර්මයේ කියන්නේ අපිට නයිද හම්බ වෙලා නැහැ. මේ පින්නතුලට හම්බුනොත් ඒ ගැන හොඳින් බලාගනිත්වා කියලා කරුණාවෙන් මතක් කරනවා. සාදු. විඥානීය සහ භවංග විඥානය දෙකක්ද කියලා අහනවා. එකක්ද කියලා අහනවා. ඒ වෙන වෙනම හඳුනා ගන්න සාදු කියන්නේ. විඥානීය කියන කාරණය පිළිබඳව ගත්තාම පින්වත්නි සූත්‍ර විනය අභිධර්ම කියන තුන් පිටකයේ තුල විස්තර අවස්ථා කිහිපයක අපට විඥානය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා සාදු කියන්නේ. ඒතර විඥාන කතාව අපට එනවා චුද්ධෝ අපේත විඥාන. අපි අකමැති මේක. ඒ කියන්නේ පරලෝකයේ අනේක. චුත වෙන එක චුද්ධෝ අපේත විඥාන නිරත්තංව කලින් කරා. ඒතර මේ අපේ මනෝ ධාතුව නේද? හෘදේ වස්තු රූපය ඇතුළේ තියෙන මනෝ ධාතුව නවත් විඥාන ධාතුව බැහැර වුණාම නිරත්තංව කලින් කරන් නිරත්තක දර කැලලක සමාන වෙනවා. එන්නේ එතනදිත් විඥාන කතාව වෙනවා. ඊළඟට ආය අපිට එනවා රූපාදී අරමුණු පිළිබඳව ගන්නකොට මොනවද? චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, දිව්වා විඥානේ, ආය විඥානේ ආදි වශයෙන් එනවා. එතනත් එනවා. ඒක එකක්. තව තැනකදී තව විස්තර කරනවා දැන ගැනීම, අඳුනා ගැනීම විඥානනයේ කියන පදේ නිරුක්ති වශයෙන් උත් අඳුනගත දැනගත කියන කාරණේදී පසක් කරා කියන කාරණෙත් විඥානේ එනවා. ඒක. දැන් මෙතනදී පැහැදිලි වහන්නේ මේ මනෝ විඥානය පිළිබඳව. ඒක මනෝ විඥානය කියන්නේ මනෝ ධාතුව පිළිබඳවම මේ කතා කරන වෙන කිසිවක් පිළිබඳව නෙමෙයි. දැන් ප්‍රතිසන්දි විඥානය. එහෙනම් යම් ජීවිතයකින් චුත වෙලා කර්මානුරූපීව ඊළඟ ජීවිතයේ හටගන්න විඥාණයට කියනවා මොකද්ද? ප්‍රතිසන්දි විඥානය කියලා. ප්‍රතිසන්දි ග්‍රහණය වෙන විඥානය.
ඒ ප්‍රතිසන්දි විඥානය කර්මජ. එමෙතන කර්මයෙන් තමයි සකස් වෙන්නේ. ඒතරේ කර්මයෙන් හටගත් විඥාන ධාතුව නහොත් මනෝ ධාතුව හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. දැන් හෘදේ වස්තු රූපය අපේ කයේ වම් පැත්තට බොහෝ සෙයින් බරව පිහිටලා තියෙනවා ජීවිත ඉන්ද්‍රිය සමග. එතකොට බොහෝ කලාතුරකින් දකුණු පැත්තට බරවත් පිහිටනවා. ඒක විද්‍යාත්මක කාරණයක්. ඒතර මේ විඥාන ධාතුව ඇසුරු කරගෙන තමයි මේ චිත්ත ඡායසික සියල්ලම වැඩ කරන්නේ. එතකොට එහෙමනම් ඒ විඥානය තමයි මේ සියලුම කාරණා පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නේ. පරිච්ඡේද වශයෙන් වෙන් කරලා කොටස් කරලා මේ අරමුණු වැඩ කරන ක්‍රමය හදලා දෙන්නේ. එතකොට එහෙනම් මනෝ පුබ්බංගම ධම්මා කියන බුද්ධ වචනය මෙතින්ට අපි ගලප ගන්න ඕන. මනස විඥානය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. එතකොට මේ මනස පවතින තාක් චිත්ත ඡායසික පරම්පරාව වැඩ කරනවා. එය න්‍යායක් වශයෙන් චිත්ත වීති 17ක් චිත්ත වීතියේ චිත්තක්ෂණ 17ක් වැඩ කරනවා. එක චිත්ත වීතියකට ක්ෂණ වශයෙන් 17ක්. ඒ චිත්තක්ෂණ 17 අතර පින්වත්නි අපි ඊට පිළිබඳව ඉගෙන ගන්නකොට භවංග චිත්තය කියලා යම් කාරණයක් ඉගෙන ගන්නවා. ඉතා කෙටියෙන් සංක්ෂිප්තය කියන්නේ නම් භවංග චලනය කියලා කියනවා. මේ අරමුණු බාහිර වශයෙන් අරමුණු ප්‍රකටව ඕලාරිකව ගන්නේ නැති හැම අවස්ථාවකම අපේ හිත භවංගයට අරමුණු වෙලයි තියෙන්නේ. මේ වගේ හිත මකුණු දැලක් ගත්තාම දැන් මකුණු දැලක් අරගෙන මකුණු දැලේ මැද ඉන්නව හරියටම මකුළුවා නිදාගෙන ඉන්නවා. එතකොට නිදාගෙන තමයි ඉන්නේ. කොහෙන් හරි රොඩක් වැටුණු හරි පුංචි කුමියෙක් ආවොත් හරි අර මකුණු දැල හරහා කොයි පැත්තෙන් හරි චලනය වෙනකොට මොකද වෙන්නේ? අර බුදියගෙන ඉන්න නිදාගෙන ඉන්න මකුළුව අවදි වෙනවා. එහෙනම් මකුළුවා කියන්නේ කාටද? විඥාණයට. ඒතකොට භවංග චලනය පිළිබඳව කියන්නේ මොකද්ද? අර බාහිරින් එන අරමුණු පිළිබඳව. එහෙනම් අපි දැඩි නින්දේදී හිත භවංගගත වෙනවා. භවංග. ඒ වගේම ශල්්‍ය කර්මයකදී භවංගයට අරමුණු වෙනවා. මරණාසන්න චිත්ත වීතිය වෙනකොට භවංග පිළිබඳව වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඉතාම වැදගත් අවස්ථාවක් ඔබ අපි හැමදෙනාටම. එහෙනම් මරණාසන්න චිත්ත වීතියට ආසන්න වෙනකොට චිත්තක්ෂණ 4ක් හෝ 3ක් බිඳී යාමේදී අපට අන්න භවංගේ මතුවෙනවා. භවංගේ මතුවලා මොනවද වෙන්නේ? කර්ම පිළිබඳව කර්ම ප්‍රභේදයක්. ගරුක ආචින්න ආසන්න කටත්තා. ගරුක බලගත් කර්ම කුසල් වේවා කුසල් වේවා. දැන් අපි මරණාසන්න මොහොතේදී අපිට මතක් වෙනවා ඔටාවා තේරවාද බෞද්ධ විහාරයේ චන්දිම නායක හාමුදුරුවන්ට දානීය පූජා කරපු අවස්ථාව මතක් වෙන උපාසකම්. අපේ දානාපති මැතිණියට මතක් වෙනවා. වස් කාලේ කරපු මේ පූජාව පින්කම මොකද වෙන්නේ? එතකොට එහෙනම් අරමුණු වෙලා තියෙන්නේ කුසල කර්ම නිමිත්තක්. එතකොට යම් කෙනෙකුට මතක් වෙනවා අකුසල පැත්තෙන් බියර් වීදුරුවක් පානය කරපු වෙලාව, බාල්ක නැටුමක් නටපු එක, කාම මිත්‍යාචාරයේ හැසිරිච්ච එක, හොරකම් කරපු මොනවද මෙතුරුන්ට ගොඩක් මතක් වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? අන්න අකුසල පැත්ත. ජීවිත කාලේ අවුරුදු 30ක් රැකියාව කළා නම් අවුරුදු 30ෙම කරේ හොරකම නම් ආචින්න කර්මයට මොකද මතක් වෙන්නේ? හොරකම් කරපු විදිය මතක් වෙනවා, ලේබල් එක පේනවා, ගත්ත ප්‍රමාණය දකින්න උදව් කරපුව ඔක්කොම පේනවා. ඒක පේනකොට මෙහින් හිත බිඳිලා ඊළඟ අපාය පහළ වෙනවා. දැන් අපේ මෙතිනියල කරගත්ත මහ පිංකමක්, කටින මහ පිංකමක්. එතකොට ඒ කටින චීවර පූජාව මතක් වෙනවා. මොකද වෙන්නේ? කුසල් නිමිත්ත. ඒ මහා බලගත කුසල් නිමිත්ත අරමුණු වෙනකොට හිත ප්‍රීති වේගයක් ඇති වෙනවා. ප්‍රීති වේගයක්. ඒ කුසල චිත්ත වීර්ය පරම්පරාවක් වැඩ කරනවා. ඒ සිත බිඳෙනවත් එක්කම ඊළඟ තැන පහළ සාදුකය. ඊට කාලෙම රැක්ක සීලය දුන්නු දානේ වඩපු භාවනාව පරෝපකාරය කුසල් පැත්තෙන් ඔන්න ආචින්න කර්ම.
ඊළඟට ගරුක කිව්වේ කුසල් පැත්තෙන් නම් ධ්‍යාන උපදවගෙන තිබුණොත් සමාධි සමාපatti උපදවගෙන තිබුණොත් නොපිරිහෙලා නම් මේ යන්නේ අන්න ඒවා කුසල පැත්තෙන් අකුසල පැත්තෙන් ගත්තම පංචානන්තරිය පාප කර්ම මෙතන පහෙන් හිත මිච්ඡා දිට්ඨියයි. එතකොට ගරුක ආචින්න ආසන්න කියන්නේ මරණාසන්නයේ මැරෙන්න මේ යන්න ආසන්න පැයක් විනාඩියක් දවසක් වුණත් වෙන්න පුළුවන්. ඒක ඒ කාරණේ කරපු හොඳ හෝ නරක සිහි වෙන්න පුළුවන්. කටත්තා කියන්නේ කඩින් කඩ කරපු පින් හෝ පව්. ඉතින් මෙතන සමස්තයක් වශයෙන් තියෙන වැඩිපුර දීපත් වෙන කුසල පැත්ත. මොකද ඊට හේතුවක් තියෙනවා අපි යහපත් දෙයක් කුසල දෙයක් කළා වැඩි වැඩියෙන් හිතනවා. හොරකමක් කරන්නේ නැවත නැවත හිතන්නේ නැහෙනි. නේද? හොරකමක් කරන්නේ ඒක නොකරුණා වගේ අහක බලාගෙන ඉන්න අපි බලන්නේ. එතකොට ඒක නිතර ස්මරණය වෙන්නේ නැහැ. වංචාවක් කරා නම් බොරුවක් කිව්වනම් ඒවා දන්නේ නැති පාට් එකේ ඉන්නවා. ඒවා සිහි කරන්නේ නැහැ වැඩි. නේද? හැබැයි කුසලයක් කරා නම් ඒක නැවත මාන්නෙට හරි කියන සමහරක් අය. හැබැයි ඒක අකුසල සිතක්. නමුත් අපි කුසලයේ පිළිබඳව පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ සම්පුනප්පුන කළ පින පිළිබඳ නැවත මෙනෙහි කිරීමෙන් අපිට කුසලය වැඩි වෙනවා විපාක වශයෙන් සාදු. ඒ නිසා පින්වත්නි එහෙමනම් මේ කටින චීවර මාසය ඔබට කොයිතරම් කුසල් උපදව ගන්න පුළුවන් වාසනාවන්ත කාලයක්ද මේ පන්සලේ කටිනත් යන්න ඕනේ යහ පන්සලෙත් යන්න. පුළුවන් නම් අල්ලපු රටේ පන්සලට ගිහුත් කමන්නේ. පුළුවන් තරම් මේ පින්කම් වලට අපි සම්බන්ධ වෙන්න ඕනේ. සංඝයා වහන්සේලාට උපස්ථාන කරන්න ඕනේ. බණ අහන්න ඕනේ. අහන බණ මතකයේ තියාගෙන හොඳින් පිළිපදින්න ඕනේ. සාදු කියන්නේ. තව විනාඩි 10කින් විතර අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සාදු කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ හිත පිළිබඳව කතා කරගෙන ගියේ අපි එතකොට ලෝභ මූලික සිත් තියෙනවාට දේශ මූලික දෙකයි මෝහ මූලික දෙක ඔක්කොම 12යි. දැන් ආයෙතෙන්ට ආව නිදිමතයි වගේද? ඈ නේද? ඈනුම් ගන්නවා වගේ දැක්කේ. දැන් මේ අන්තර්ජාලය ඇහිනෝ මේ වේ කැනඩාවේ උපාසකම්වල නිදිමතයි කියන දැන් ඇහිනෝ මේ. කමෙන්ට්ස් එනවා ගොඩක්. දැන් ඕස්ට්‍රේලියාවේ ඉඳන් අපේ නුවන් රණසිංහ මහත්තයා ශ්‍රවණය කරගෙන ඉන්නවා ජපානයේ ඉඳන් නේ. හොඳයි. ඔය ඉඳන් හරි ගමන්නේ අහන් ඉන්නවා. බොහොම හොඳයි. ඒ නිසා පින්වත්නි විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස ප්‍රඥාවම තියෙන්න ඕනේ. ප්‍රඥාව නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලා යනවා. ඉතින් ප්‍රඥාව දෙන්න බෑ. ප්‍රඥාව උපදව ගන්න ඕනේ. ඒ සඳහා පූර්වකෘත මහා කුසලයේ විපාක වාරයක් තියෙන්න ඕනේ. එහෙනම් පෙර ජීවිතවලත් මේ සත්පුරුෂ බින්නතුල්ලා ප්‍රඥාව වඩලා තියෙනවා. ප්‍රඥාව වැඩෙන කුසල ධර්මයන්හි ඊදිලා තියෙනවා. ඒ සඳහා මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන සිල්වත් වෙලා බණ භාවනා ධර්ම වල යෙදලා ධර්ම කතාවේ යෙදලා ධර්මයේ පිළිබඳව නිසක බවට පත් වෙන්නට අපේ උත්සාහය වීරිය උනන්දුව වැඩි කර ගන්න ඕනේ. සාදු කියලා. ඒ අපේ එකම බලාපොරොත්තුව තමයි ලෝකෝත්තර සංඝයාත නිවන් අවබෝධ කර ගැනීම. එහෙනම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා සෝතාපට්ටි අංග පිළිබඳව දේශනාවේ තියෙන්නේ මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදා. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය දැන් මේ ඔටාවා තේරවාදී බෞද්ධ විහාරස්ථානයේ හම්බ වෙලා තියෙන මේ පූජනීය මාහිමිපාණන් වහන්සේලා සාදු කියනවා. මේ මාහිමිපාණන් වහන්සේලා මෙලොව පිළිබඳව දේශනා කළා. පරලොව පිළිබඳව දේශනා කළා. සසර පිළිබඳව දේශනා කළා. සසරින් නිදහස් වීම පිළිබඳව දේශනා කරනවා. එන සද්ධර්මය ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සාදු කියනවා. ඒතර බාහිරින් අපට කරුණු දෙකක් වෙනවා. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය. දෙකක් තියෙනවා අපි කරගන්න. යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදා. යෝනිසෝ මනසිකාරය කිව්වේ ඇසූ දහමට අනුව තමන්ගේ කියලා මේ අල්ලගන්න පංච උපාදානස්කන්ධය අතහරින්න කල්පනා කිරීම. නේද? පංච උපාදානස්කන්ධය අපි අල්ලගෙන ඉන්නේ. මම ඇතුළු ඔබ අපි සමස්ත මොනවද උපාදානස්කන්ධ පහ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය
සංඛාර උපාදානස්කන්ධේ සහ විඥාන උපාදානස්කන්ධේ පහම මම කිව්වයි. නේද? එතන මේ උපාදානස්කන්ධ පංචකය අපි දැන් ග්‍රහණය කරගෙන ඉන්නවා. කොහොමද? මගේ අපි නේද? මුලින් මම ඊළඟට මගේ ඊළඟට අපේ. ඒ බැන තොපේ කියලා හරි කියයි. තොපිලගේ කියලා හරි කියයි. ඕම් හරි කි අයිති. අඟවනවා. ඒතර බලන්න නේද තාත්තේ මගේ ගෙදර නිකන් කියන්නේ නැහැනේ. දැන් නේද? මගේ සාමියා, මගේ බිරිඳ, මගේ දරුවා නේද? හැම දෙයකම මොකද්ද අපි දාලා තියෙන්නේ? මම ආයනය මගේ සාන්නාස කියලා. එහෙම කියන්නේ නැහැ. අපේ හාමුදුරුවනේ නේද? මගේ ස්වාමියාද අපේ ස්වාමියා කියලාද කියන්නේ කැමති. අන්න ඒක තහනමනවා. මගේ ස්වාමියාද අපේ ස්වාමියාද? දැන් නෝනා කියන්නේ මගේ ස්වාමියා අන්න පුදුද නෝනත් එක්ක නෙවෙයි නේද? නේද? මගේ ස්වාමියා අපේ හාමුදුරුවෝ. හැබැයි සමහර මොඩු පාසකම්මන මගේ ස්වාමියාගේ මගේ ස්වාමීන් වහන්සේ කියනගෙන ගිහිල්ලා මගේ ස්වාමියා වෙනත් තියෙනවා. එහෙම යන්න එපා ඈ. ඒක අපි උදින් තියාගන්න. ඈ? ඔව්. සාදු කියන්නේ. ඔව්. නේද? එතකොට ඔන්න බලන්න තාත්වය. දැන් ස්වාමී කතාව වයින් කරමු මේක ඕනේ ඒක. එතකොට එහෙනම් මේ මගේ කියලා අපි අල්ලගෙන ඉන්නේ අපි අති දීර්ඝ සංසාරයක් පුරාවටම මම ආයනය කළා. ඊට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මොකද කියන්නේ? සක්කාය දිට්ඨිය කියලා කියනවා. සක්කාය සක්‍රිය කරලා ගන්න ගතිය. නේද? එන සක්කාය දිට්ඨිය තියෙන තාක් අපිට මේ නිදහස් වීමක් ඒ සක්කාය දිට්ඨිය තියෙන තාක් විචිකිච්ඡාව ඇති වෙනවා. නේ විචිකිච්ඡාව නැති කරන චිකිත්සාව ඇති කර ගන්න ඕනේ. චිකිත්සාව අහලා තියෙනව නේද? ඔව්. ස්පිරිතාලිය නේද? එන විචිකිච්ඡාව බැහැර කර ගන්න ඕනේ. එතකොට සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මය ප්‍රහාණය කරන්න පුළුවන්. සාදු කියන්නේ. උතම මිනිත්තු 5යි. ඈ? කලබල වෙන්න දෙයක් නැහැ දැන්. කියන්න තදියමකුත් නැහැ නේද? මේ කාටාවල් කරනවා සාදු කියන්නේ. එතකොට එහෙමනම් තියෙනවා අපි දීර්ඝ සංස්කාර ගමනක ඔබටත් මටත් අපි හැම දිනකටම ලොකුම නපුර තමයි මේ සක්කාය දිට්ඨියෙන් යුක්තව මේ උපාදානස්කන්ධ පංචකය ග්‍රහණය කරගෙන බදල මේ අරමුණු අල්ලගෙන ආපු නිසායි මේ අපි දුක් විඳින්නේ. ගිහි පැවිදි අපි හැමෝටම මේ දුක තියෙනවා. එහෙනම් මේ ගස් වලට ගල් වලට මේ ගොඩ නැගිලි වලට මේ මල් පෝච්චි මල් ආදී මේ කිසිම දුක දුක තියෙන කවුද? මට ඔබට කිසිම දුකක් නැහැ. මේ මල් පර වුණා කියලා ශෝක වෙන්නේ නැහැ. එහෙම වෙනවා දැකලා තියෙන මල් අඬනවා. නෑ අඬන්නේ නැහැ. එන ශෝකයේ දුක වේදනාව පීඩාව තියෙන්නේ සවිඥානික වූ අපට. එහෙනම් අපට තියෙනවා ඇඳුම වැළපුම ආදී අප්‍රමාණ දුක් රැසක් තියෙනවා. ඒ දුක් රැස දුක පිළිබඳව විස්තර කරනකොට මේ විපයෝග දුක් අපි සංපයෝග දුක් යම්පි චංගලපති තම්පි දුක්ඛ සංකීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කුටිම කියතොත් ඔක්කොම දුක් එකතු කරලා පංච උපාදානස්කන්ධ දුක්ඛය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා. එහෙනම් රූපය විදින ස්වභාවය අඳුනා ගන්න සංඥාව චේතනාව නොහොත් සංකාර විඥාන මේ පංචකයට ඇතුළත් මේ ඔක්කොම කන බොන අදින පළඳින ආදී කොට ඇත්තා වූ කීනෝ කීමකී ඔක්කොම මේ ටිකට ඇති. එහෙනම් ඒ ඔක්කොම දුක උපදවන හේතු දුක උපදවන හේතු වැඩ කරන වස්තු කාම කියලා. ඒ වස්තු කාම නිසා රූපාදී අරමුණු කෙරෙන් අපි ඇති කරගන්න ක්ලේශ කාමය ඒ පිළිබඳව ඇති කරගන්න කෙලෙස් ගතිය ඇලෙන ගතිය ගැටෙන ගතිය මුලා වෙන ගතිය තමයි ක්ලේශ කාමය. ඒ කරන කොටගෙන අපි සංසාරේ ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා දිගින් දිගට මේ නිරන්තර සංසාර ගමනේ මම
ඔබ ඇවිදින්න. එහෙනම් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුල් කරගෙන බලාපොරොත්තු වන්නේ මේ දුක අහවර කරගන්න. මේ දුක තව දුරටත් ගෙනියන්න එහෙම නෙමෙයි. එහෙනම් දුක් ගොඩ ගහ ගන්නවා කියන්නේ සසර අපි බොහෝ සෙයින් දුකට වැටෙනවා කියන එක. එහෙනම් යමෙක් රූපය ප්‍රාර්ථනා කරනවා කියන්නේ දුක ප්‍රාර්ථනා කිරීමක්. නේද? ලස්සන රූප ප්‍රාර්ථනා කරනවා නම් ඒක දුක ප්‍රාර්ථනා කිරීමක්. මිහිරි ශබ්ද ප්‍රාර්ථනා කරනවා නම් ඒ දුක ප්‍රාර්ථනා කිරීමක්. නේද? රූපාදී අරමුණු ප්‍රාර්ථනා කර කර අදට වඩා හෙට හොඳ රූපයක් අදට වඩා හොඳ දවසක් හෙට උදා වෙනවා කිය අපි නොඑක් රූපාදී අරමුණු හොයනවා අදට වඩා හෙට නේද මේ ජීවිතයට වැඩි ඊළඟ ජීවිතේ ඒව ප්‍රාර්ථනා කරන්න අපිට දුකම ගොතුරු වෙනවා මිසක වෙන කිසිවක් නෑ දෙවලෝ කායික දුක නැති වුණාට මානසික දුක තියෙනවා ඒ නිසා මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේදී අපට දුකින් නිදහස් වෙන්න නම් මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙන් අත නිබ්බින්දති වහාම කලකිරෙන්න ඕනේ. කලකිරෙන්නේ නැහැ එකපාරටම ඒ ආදීනව පිළිබඳව දැනගන්න තාම. මේ ආදීනව පිළිබඳව අපි අහගෙන දැනගෙන මෙනෙහි කරලා කලකිරලා අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ විසුද්ධි මාර්ගයේ විසුද්ධිය වූ නිවනට යන්ට තියෙන ඒ කායන මාර්ගය මේ උතුම් නිර්වාණගාමිනී ප්‍රතිපදා මාර්ගය දැන සාදු කියන්නේ. එහෙමනම් මේ උතුම් දවසේදී අතිපූජනීය අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ එකනඳුරේ හේමාලංකාරා විධාන මහා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයත් අනුශාසනාවත් ඇතුව අපේ ගංගොඩවිල චන්දිම නායක ස්වාමීන් වහන්සේ විසින් ආරාධනා කරලා අප දෙනම වහන්සේට කෙටි වෙලාවක් නමුත් මේ ධර්ම සංගතනය සඳහා වැඩම කරවන්නට යෙදුණා. මේ මාහිමිපාණන් වහන්සේලාට මේ උදාන පුණ්‍ය බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ රටට අපි වැඩම කරවන්න පූර්ණ දායකත්වය සලසා දුන්නා වූ පූජනීය මහා සංඝරත්නය කෙරෙන් ශාස්ත්‍රික මව්පියන් වශයෙන් කටයුතු කරන කැනේඩියානු ශ්‍රී ලංකා මහකෝසාරිස් එම්පත් අශෝක කුමාර ගිරිහාගම මැතිතුමන්ටත් එම මැතිනිය සුධර්මා බණ්ඩාරනායක මැතිනියටත් දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් සමස්ත අපි මේ පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරනවා. ඒ පින්වත් මහකෝසාරිස්තුමන් ප්‍රධාන මැතිනිය ඇතුළු හැම දෙනාටම තව තවත් මේ විදිහේ වටිනා කුසල ධර්මයන් සිද්ධ කර ගැනීමට ගුණවත් සිල්වත් ධර්මදර ඥානවන්ත මහා සංඝරත්නය වඩමවලා මේ විදිහේ කටයුතු කරන්න බොහෝ කාලයක් වාසනාව ලැබේවා කියලා අපි සිත පතනවා. ඒ වගේම අතිපූජනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ චන්දිම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් මේ විහාරස්ථානයේදී ආරක්ෂා වේවා සම්මා සම්බුද්ධ ශාසන ධර්මය මේ රටේ ජීවත් වන්නා වූ සියලුම බෞද්ධ බොහෝ ජනතාවට දහම් ඇස පහළ කර දීමට චිරාත් කාලයක් උන්වහන්සේලා ආරක්ෂා කරත්වා මේ ස්ථානීය රැකෙත්වා දවසෙන් දවස මේ පුණ්‍ය භූමියෙන් ධර්මාලෝකයේ මේ රට පුරාවට මේ හැම දිනාට සලසා දෙන්න ධර්මයේ වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ පින්වත් ඔබ හැම දිනාටම උතුම් තුනුරුවනේ අප්‍රමාණ වූ ආශිර්වාද බලයෙන් ජීවිත නිදුක් නිරෝගී භාවයට පත් වෙලා ධර්මයෙන් සැනසෙන්න ධර්මාවබෝධය කරගන්නට ලැබේවා කියලා සාදු